නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හේ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපින්බර වෙසක් සමයේ තුන්ලොව දිනු බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණ කඳින් බිඳක් ශ්‍රවණය කරන උතුම් ධම් දෙසුම් මාලාවයි අපි මේ ශ්‍රවණය කරන්නේ. සෑම දිනකම හිමිදිරි උදෑසනින් ඔබ මේ උතුම් බුදු ගුණ පද ශ්‍රවණය කරනවා. බුදු ගුණ කැටි වුණ දහම් පද ඔබේ ජීවිතේ සුවපත් කරනවා. අද මේ උතුම් ධම් දෙසුමට විකාශන දායකත්වය එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ සදහැවත් පින්වත් පිරිසක්. ඉතින් මේ හැම දෙනාමත් ඔබත් අපිත් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ තම තමන්ට පෞද්ගලිකව බුදු සසුන තුල යහපත උදා කරගන්න. ඒක අනිත් අයටත් යහපත උදා කරලා දෙන්න සමත් වෙනවා. කරුණා මෛත්‍රියෙන් යුක්තව මේ ධර්ම දාණය අපි සිද්ධ කරමු. තුන්ලොව දිනු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු ගුණ කඳ නිරන්තරයෙන් ශ්‍රවණය කරන ශ්‍රාවක දරුවන් පිරිසක් ඔබ. මේ ලෝකයේ මිනිසුන්ට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාවයි. කෙලෙස් සැඩ පහරින් එතෙර වෙන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව හා බැඳී ප්‍රඥාව ආදී අනිකුත් ගුණ ධර්ම උපදිනවා. බුදුරජාණන් වහන්සේ සරණ නොයා, ධර්මයේ සරණ නොයා, ශ්‍රාවක සංඝයා සරණ නොයා මේ ලෝකයේ අරහත්වයට පත් වෙන්නට පුළුවන් කමක් නැහැ. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන මගඵල ලබන්නට පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය බල ධර්මයන් හැටියට පරිපූර්ණ වූ ශ්‍රාවකයයි රහතන් වහන්සේ. ඒ නිසා තෙරුවන් සරණ යාම, තෙරුවන් සරණෙහි පිහිටීම, තෙරුවන්ම ජීවිතයට පිහිට කර ගැනීම, සරණ කර ගැනීම. නත්හි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං ආදී ලෙස බුදුරජාණන් වහන්සේගේ උතුම් සරණ හැර, ධර්මයේ උතුම් සරණ හැර, සංඝයාගේ උතුම් සරණ හැර මට වෙන අන් සරණක් නැහැ කියලා තෙරුවන් සරණ නොයන තාක් බෞද්ධයෝ වෙන්නේ. යෝකෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එතාවතාකෝ මහා නාම උපාසකෝ හෝති. පින්වත් මහා නාම යමෙක් බුදුරජුන් දහම් සංඝුන් සරණ යයිද එපමණකින්ම ඔහු උපාසකෙක් වෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඒ නිසා සදහැවත් උපාසක උපාසිකාවන් හැටියට උදෑසනින් බුදු ගුණ ශ්‍රවණය ඔබේ ජීවිතේ සුවපත් කරනවා. බුදු ගුණයෙන් සිත සැනසෙනවා. අපි දැන් දේශනාවන් කිහිපයක් ශ්‍රවණය කළා. පහුගිය දින කිහිපය තුලදීම උදෑසනින්ම ඔබ බුදු ගුණ ඇහුවා. ඔබේ සිත් මේවන කොටත් බුදුරජාණන් වහන්සේ කියලා කියනකොට, භාග්‍යවතුන් වහන්සේ කියලා කියනකොට, ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය කියලා කියනකොට ඔබේ සිත පහදිනවා, ප්‍රසන්න වෙනවා.
නම කියූ පමණින් සිත ප්‍රසන්න වී කෙලෙස් දුරු වී යන මිනිසෙක් මේ ලෝකයේ සිටිද්ද? නම ඇසූ පමණින් සිත පහදින උත්තම පුරුෂ රත්නය බුදුරජාණන් වහන්සේ. අද අපි ඉගෙන ගන්නේ පුංචි කාලේ දහම් පාසල් පොතේ තිබ්බ බුද්ධ ආගම විෂය පොතේ තිබ්බ අපි හැමෝම අහලා තියෙන දේශනයක්. හැබැයි ඒ උතුම් ගුණ ධර්මයන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කඳ ආය ශ්‍රවණය කරලා හිතද්දී අපේ හිත සැනසෙනවා පින්වතුනි. දෝන සූත්‍රය, මේ දෝන සූත්‍රය ලෝක සූත්‍රය වශයෙන් උත් හඳුන්වනවා. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ ගමනක් වඩමින් අංගුත්තර නිකායේ දෙවැනි පොත් වහන්සේගේ 4 වෙනි නිපාතේ මේ දෙසුම ඇතුළත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අන්තරාච උක්කට්ඨං අන්තරාච සේතව්‍යං අද්ධාන මග්ග පටිපන්නෝ හෝති. බුදුරජාණන් වහන්සේ උක්කට්ඨාවටත් සේතව්‍යාවටත් අතර දීර්ඝ ගමන් මාර්ගේ වඩිමින් හිටියේ. දෝනෝපි සුදං බ්‍රහ්මනෝ අන්තරාච උක්කට්ඨං අන්තරාච සේතව්‍යං අද්ධාන මග්ග පටිපන්නෝ හෝති. මේ මාර්ගයේම ද්‍රෝණ කියන බ්‍රහ්මණයත් වැඩියා. පාලියෙන් දෝන. අපි සිංහල සංස්කෘත ඌරුවට හැදිච්ච සිංහල වචනයක් ද්‍රෝණ. ද්‍රෝණ බමුණා ගැන ඔබට හුරුයි. ඒ කොහෙද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සේ සම්බුද්ධ ආදාහණයෙන් අනතුරුව ධාතුන් වහන්සේලා පිළිබඳව විවාදයක් හටගත්තා. සියලු දෙනාගේ ආචාර්ය වුණ ද්‍රෝණ කියන බ්‍රහ්මණයා තමයි ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා ඒ ගැටලුව විසඳුවේ. අදටත් තේනවා කුසිනාරාවේ කුෂිනගරවල ඒ ද්‍රෝණ බමුණ ධාතු බෙදූ ස්ථානයේ හදපු මහා ස්තූපයක්. ඒ ස්ථානයේ අදටත් තියෙනවා අපි වන්දනාමාන කරගෙන තිබෙනවා. පසකින් පුංචි සෑයවල් 8ක් තිබෙනවා ඒ ද්‍රෝණ බ්‍රහ්මණයා ධාතු බෙදූ තැන. මකුට බන්ධන චෛත්‍ය ස්ථානය. ආදාහනය පූජෝත්සවයේ පැවැත්වුවේ එතන. ඉතින් ඒ ද්‍රෝණ බමුණා බොහෝ ශිෂ්‍ය පිරිසකට ශිල්ප ඉගැන්නුවා. අට කතාවට අනුව අංගුත්තර නිකායේ ද්‍රෝණ බ්‍රහ්මණයා 500ක ශිෂ්‍ය පිරිසක් සමගයි ඒ පාරේ ආවේ. ද්‍රෝණ බ්‍රහ්මණයාට පුදුම දෙයක් දකින්න ලැබුණා. අද්දසාකෝ දෝනෝ බ්‍රහ්මනෝ භගවතෝ පාදේසු චක්කානි සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි. ද්‍රෝණ බ්‍රහ්මණයාට භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ සටහනක් මාර්ගයේ පිහිටා තිබුණා දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේට පුළුවනි අදිෂ්ඨාන බලයෙන් ගල් පර්වතයක වුණා සිරිපතුල තියන්න. අපේ වාසනාවට ලංකාවේ මුදුනේ සමනල ගිරිහිස විමානයේ ඉන්ද්‍රනීල මාණික්කයක් මත බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාද පද්මය බුදුරජාණන් වහන්සේ අදිටන් කොට පිහිටුවා වදාලා. එදා ද්‍රෝණ බ්‍රහ්මණයාගේ වාසනාවට භාග්‍යතුන් වහන්සේ ඒ උක්කට්ටාවට සේතව්‍ය නුවරටත් අතර මාර්ගයේ තැනක ශ්‍රී පාද පද්මේ පිහිටන්න අදිෂ්ඨාන කළා. ද්‍රෝණ බ්‍රහ්මණයා ත්‍රිවේද පාරප්‍රාප්ත වුණ ලක්ෂණ ශාස්ත්‍ර ආදී පිළිබඳ කෙලවරටපත් විවිධ ලෞකික විෂයන්හි පරතරටපත් ආචාර්යවරයෙක්. මිනිසුන්ගේ යම් යම් අංග ලක්ෂණ පාද ලක්ෂණ ආදී රේඛා ආදී බලලා අනාවැකි කියන්නට පුළුවන් ආචාර්යවරයෙක්. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ පොළවේ පිහිටියාම ඒ ශ්‍රී පාද පද්මයේ තිබ්බ සුවිශේෂී ලක්ෂණයක්. චක්‍ර ලක්ෂණ. චක්ක වරංකිත රත් සුපාදෝ. රත් පැහැති සිරිපතුල් තිබ්බා මනාව පිහිටි සක් ලකුණෙන් හෙබි. සක් ලකුණු කියන්නේ ධර්ම චක්‍ර වගේ චක්‍ර ලක්ෂණ. ඒ සක් ලකුණු සහස්සාරානි අර දහසකින් යුතු සනේමිකානි නිම්මලලු සහිත
සනාභිකානි නැබ සහිත නැබ කියන්නේ නාභිය සබ්බාකාර පරිපූර්ණානි මුළුමනින්ම පිරිපුන් සක් ලකුණු චක්‍ර ලක්ෂණ ඒ සිරිපතුලේ පිහිටා තිබුණා බුදුරජාණන් වහන්සේගේ. දැන් අර පොළවේ පිහිටලා තිබ්බ සිරිපා ලකුණේ ඒ සක් ලකුණු ද්‍රෝණ බමුණා දැක්කා. ශිෂ්‍යයෝත් වට වෙලා බලන්නේ නැති ද්‍රෝණ බමුණා දැක්ක විතරයි හරි පුදුමයටපත් වුණා. ඔහුට කියුණා අච්චරියං වත බොහෝ අභුතං වත බොහෝ ආශ්චර්යයි භවත්නි අද්භූතයි භවත්නි නවතිමානි මනුස්ස භූතස්ස පාදානි භවිස්සන්ති इति මේකනම් මිනිස්සෙක්ගේ පාද සටහනක් වෙන්නට බෑ. ඔන්න ද්‍රෝණ බමුණා හිතපු විදිය කවදාවත් දැකලා නැහැ. ඒ වගේ පා සටහනක්. වටපිට බැලුවා උඩ බැලුවා වටපිට බැලුවා බලද්දී අසල භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා රුකක් මුල. බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටන අදිෂ්ඨාන කරලා ඒ අසල තිබ්බ ගසක් මුල වැඩ හිටියා. ද්‍රෝණ බමුණාගේ පැමිණීම බලාපොරොත්තුෙන් බුදු ඇසින් ලොව බලා මහා කරුණාසට ද්‍රෝණ බමුණා දැකවදාල නිසායි බුදුරජාණන් වහන්සේ මේ ගමන වැඩි. එකල්ලි භාග්‍යතුන් වහන්සේ මාර්ගයෙන් බැහැරව එක්තරා රුකක් මුල වැඩ සිටියා. පල්ලංකං ආභුජිත්වා බුදුරජාණන් වහන්සේව හිතින් මවා ගන්න. බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න අර දීර්ඝ මාර්ගයේ සංවර ගමනින් වඩිනවා හුදකලාව. ද්‍රෝණ බමුණා දැන් මේ ළඟට ඇවිදින් බුදු ඇසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ පිහිටන අදිෂ්ඨාන කළා. එතනම මදක් මෑතට වෙන්න පාරින් ටිකක් එළියට වැඩලා එක්තරා ගහක් මුල වැඩ හිටියා. පළඟක් බැඳගෙන උජුං කායං පනිදාය කය ඍජු කරලා කොන්ද කෙලින් තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා හොඳට මුහුණ ඉදිරියට යොමු කරගෙන බුදුරජාණන් වහන්සේ එක්තරා කුසල අරමුණක සිත පිහිටවාගෙන වැඩ සිටියා. එකල්හි ද්‍රෝණ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගේ පාදානි අනුගච්ඡන්තෝ එක ශ්‍රී පාද පද්මයක් නෙමෙයි පිහිටලා තිබ්බේ. ඒ සිරිපතුල් පිහිටලා තිබ්බා. ඒ පියවර අනුව වැඩි පියවර අනුව ගියා ද්‍රෝණ බමුණා. පියවර සටහන් අනුව ගිහිල්ලා අදස භගවන්තං අඤ්‍යතරස්මින් රුක්ඛ මූලේ නිසින්න භාග්‍යතුන් වහන්සේව දැකවදාලා එක්තරා රුකක් මුල වැඩ ඉන්නවා. ඒ ද්‍රෝණ බමුණා දැක්ක විදිහ මේ දේශනාවේ සඳහන් වෙනවා. පාසාදිකං පාසාදනීයං හරීම ප්‍රසාදය ඇති කරනවා ප්‍රසාදය වැగిරෙනවා ප්‍රසාදය උපදිනවා සන්තින්ද්‍රියං සන්තමානසං සංසිඳුණු ඉඳුරන් ඇතිව සංසිඳුණු මනසින් යුතුව උත්තම දමත සමත මනුප්පත්තං උත්තම වූ දමණයට පත් වෙලා උත්තම වූ සංසිඳීමට පත් වෙලා ඒ සංසිඳීමට පත්ත දන්තං ගුත්තං සංයතින්ද්‍රියං නාගං දමණය වී රැකගත් ඉඳුරන් නැතුව සංසිඳුණු ඉඳුරන් නැතුව වැඩ හිටපු ඒ බුද්ධ නැමැති ඇත් රජාණන් වහන්සේ ඒ ද්‍රෝණ බමුණ දැක්කා. ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ දිස්වා ඒන භගවා තේන උපසංකමි දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ද්‍රෝණ බමුණා ගියා. උපසංකමිත්වා භගවන්තං ඒ තදවෝච ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මෙහෙම පවසනවා. දේවෝනෝ භවං භවිස්සති භවතානන් වහන්සේ දෙවියෙක්ද දෙවියෙක්දෝ හෝ භවතුන් වහන්සේ දෙවියෙක්ද කියලා ඇහුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්න බ්‍රහ්මස්වරයෙන් නඛෝ අහං බ්‍රාහ්මන දේවෝ භවිස්සාමිති බ්‍රාහ්මනේ මම දෙවියෙක් නොවෙමි. ගන්ධබ්බෝනෝ භවං භවිස්සති इति ඔබ ගාන්ධර්වයෙක්ද? නෑ මම ගාන්ධර්වයෙකුත් නෙමෙයි බ්‍රාහ්මණය. යක්ඛෝ නෝ භවං භවිස්සති ඔබ යක්ෂයෙක්ද? නෑ මම යක්ෂයෙකුත් නෙමෙයි. නකෝ අහං බ්‍රාහ්මණ යක්ඛෝ භවිස්සාමිති මේක අනාගත කාලේනුත් ගැනෙනවා. මනුස්සෝනෝ භවං භවිස්සති इति ඔබ මිනිසෙක්ද? නෑ බ්‍රාහ්මණේ මම මිනිසෙකුත් නොවේ. එතකොට බමුණා කියනවා දේවෝනෝ භවං භවිස්සති इति පුට්ඨෝ සමානෝ
නකෝ අහං බ්‍රාහ්මණ දේවෝ භවිස්සාමි ති වදේසි. ඔබ වහන්සේ දෙවියෙක්ද කියලා මම අහනකොට ඔබ වහන්සේ කියනවා නෑ බ්‍රාහ්මණේ මම දෙවියෙක් නොවන්නේමි කියලා. ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් වන්නේහිද කියලා මම අහද්දී නෑ බ්‍රාහ්මණේ මම ගාන්ධර්වයෙක් නොවන්නේමි කියනවා. ඔබ වහන්සේ යක්ෂයෙක්ද කියලා මම අහද්දී නෑ බ්‍රාහ්මණේ මම යක්ෂයෙක් නොවන්නේමි කියනවා. ඔබ වහන්සේ මනුෂ්‍යයෙක්ද කියලා අහද්දී නෑ බ්‍රාහ්මණය මම මනුෂ්‍යයෙක් නොවන්නේමි කියනවා. බලන්න මේ ඒ කාලේ දඹදිව තලයේ තිබ්බ සමාජයේ తত্ত্বය, මිනිස්සුන්ගේ ආකල්ප. අද කවුරුත් දැක්කට ගාන්ධර්වයෙක්ද කියලා අහන්න තරම් ගාන්ධර්වය කියන්නේ කවුද කියලා දන්නෙත් නැහැ. ඔය සංගීතඥයන්ට නම් මහා ගාන්ධර්වයන්ෝ කියලා බැනර් ගහනවා. නමුත් ගන්ධබ්බයෝ කියන්නේ කවුද? ගන්ධබ්බ කියන අර්ථයේ වචන තේරුම් මොනවද? ගාන්ධර්ව දැන් පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෙක්. නැටුමින් ගැයුමින් දෙවියෝ සතුටු කරනවා. තව ගන්ධබ්බ කායිකානන් දේවානන් කියලා ඉන්නවා. මේ මල් සුවඳ, මුල් සුවඳ, කඳ සුවඳ, පොතු සුවඳ ආදියට අධිග්‍රහිත රුක්ෂවාසී දෙවරු පිරිසකුත් ඉන්නවා. ගන්ධබ්බ කියලා අර චුතවන නැවත ඉපදීමේදී ඒ විඥානයේ පිහිටන අවස්ථාව පිළිබඳ විග්‍රහයේදී සඳහන් වෙනවා. ඉතින් ඒ අර්ථ නොදැන මේක තේරුම් ගන්නට බෑ. අද දවසේදී අසිරිමත් මිනිස්සෙක් දැක්කොත් අසිරිමත් කියන්න බෑ. සාමාන්‍ය ස්වභාවයට වඩා වෙනස් මිනිස්සෙක් දැක්කොත් කවුරුත් අද දවසේ එහෙම දකින්නටත් නෑනේ. එහෙම දැක්කත් ඔබ ගාන්ධර්වෙද්ද කියලා අහන්න තරම් දැනුම සමාජයට නෑ. නමුත් බුද්ධ කාලේ මේ විවිධ විෂය පතයන් ප්‍රගුණ කරලා තිබ්බ මිනිස්සු හරි දැනුම් පිපාසිත, දැනුම් ගවේෂණය කරපු, ඒ දැනුම මතකයේ දරාගෙන හිටපු ඇවිදින විශ්වකෝෂ වගේ මිනිස්සු හිටියයි කාලේ. ඔවුන්ගේ විෂය පතේ හරි පුළුල්. බුද්ධ කාලේ විතරක් නෙමේ ඊට අවුරුදු 4500කට මෙහා නාලන්දා, ජගද්දලා, ඕදන්තපුරේ ආදී මහා විශ්වවිද්‍යාලවල භික්ෂූන් වහන්සේලා වැඩ සිටියා. ඒ කාලේ එක භික්ෂුවකට පුළුවන් කතිකාචාර්යවරු හැටියට ඒ විශ්වවිද්‍යාලවල උගන්වන විෂයන් 60 දැනගෙන හිටපු ආචාර්යවරු හිටියා. ඒ තරම් මතක ශක්තිය. ඔවුන් බ්‍රහ්මචාරීව යම් යම් භාවනා ක්‍රම, යෝග ක්‍රම අනුගමනය කරමින් ඔවුන්ගේ සිස්සතන් යම් විදිහේ ලෞකික මාර්ගයකින් හෝ දමනය කරගෙන තිබ්බ නිසා අද මේ කාමයන්ගෙන් ඇවිස්සලා ඉන්න සමාජය තුළ මතක ශක්තිය එන්ට අපෙන් ගිලිහිලා යනවා. ඉතින් මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා ඒ වගේ මහා ගැඹුරු විෂයපතයන් පිළිබඳ නොයෙක් දැනුම් සම්භාරයක් හිතේ දරාගෙන හිටපු කෙනෙක්. ඉතින් ද්‍රෝණ බ්‍රාහ්මණයාට විතරක් නෙමෙයි ඒ කාලේ හිටපු සාමාන්‍ය මිනිස්සුයොත් ඉන්ද්‍රයා, සක්‍රයා, ගාන්ධර්වයෝ, දෙවියෝ, නාගයෝ ගැන දන්නවා. නාගයෝ මනුස්ස වේශයෙන් එනවා කියලා දන්නවා. ඒ මිනිස්සු ඒ පිළිබඳ යම් විශ්වාසයකින් හිටියා. අද භෞතිකවාදීව ඒවා ඔක්කොම සැක කරනවා. නමුත් තුන්ලොව දිනු ලෝකවිදු බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල අපට දේශනා කරලා තියෙනවා. එතකොට ඇහුවා ඔබ දෙවියෙක්ද කියලා අහද්දී එහෙම කියන්න එපා කිව්වා. දෙවියෙක් නෙවෙයි කිව්වා. ගාන්ධර්වයෙකුත් නොවේ කිව්වා. යක්ෂයෙකුත් නොවේ කිව්වා. මිනිසෙකුත් නොවේ කිව්වා. අතකෝ චරහි භවං භවිස්සතිති. එහෙනම් ඔබ කවරෙක් වන්නේද භවත කියලා ඇහුවා. යේසංකෝ අහං බ්‍රාහ්මන ආසවානං අප්පහීනත්තා දේවෝ භවෙයං. තේ මේ ආසවා පහීනා. හරි ලස්සනයි. හරි ගැඹුරු කරුණක්. බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බමුණට කියනවා බ්‍රාහ්මණය යම් කිසි ආශ්‍රවයන් ප්‍රහාණය නොකර හිටපුවාම දෙවියෙක් වන්නේ නම් ඒ ආශ්‍රවයන් මම ප්‍රහාණය කළා. දෙවියෙක් වෙන්නේ ආශ්‍රවයන්ගේ. ආශ්‍රවයන් කියන්නේ උපතක් කරා යන්ට හේතු වෙන කෙලෙස්. උපතක් කරා ගෙන යන ඇදගෙන යන ක්ලේශයන් ඔහු දිව්‍යත්වයකට ගෙනියනවා නම් ඒ දිව්‍යත්වයේ පිණිස හේතු වෙන ක්ලේශ කර්මයන් තථාගතයන් වහන්සේ ඒ ආශ්‍රවයන් ප්‍රහීන කළා. උච්චින්න මූලා මුලින්ම සිඳලා දැම්මා. තාලා වත්තු කතා කරටිය කැඩිච්ච තල් ගහක් වගේ කළා. අනභව කතා
අභාවයටපත් කළා. ආයතින් අනුපාද ධම්මා නැවත නූපදින ස්වභාවයටපත් කළා. යේසංකෝ අහං බ්‍රහ්මන ආසවානං අපහීනත්තා ගන්ධබ්බෝ භවේයං. යම්කිසි ආශ්‍රවයන් ප්‍රහාණය නොකිරීම හේතුවෙන් ඒ ආශ්‍රවයන් උපයෝගී වෙලා ගාන්ධර්ව ලෝකයේ ගන්ධබ්බ දෙවියෙක් වෙනවා නම් ඒ ගාන්ධර්වයන් වීමට හේතු වෙන සියලු ආශ්‍රවයන් මුලින්ම සිඳලා දාලා ප්‍රහාණය කරලා දාලා මුදුන් කරටිය කැඩිච්ච තල් ගහක් වගේ කරලා අභාවයටපත් කළ නැවත නූපදින ස්වභාවයටපත් කළා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා යක්ෂ ආත්ම භාවයක් ලැබීම පිණිස හේතු වෙන ආශ්‍රවයන් තියෙනවා නම් ඒ ආශ්‍රවයන් මන් ප්‍රහාණය කරා මුලින්ම සිඳලා දැම්මා කරටිය කැඩුණු තල් ගහක් වගේ අභාවයටපත් කරලා නැවත නූපදින ස්වභාවයටපත් කළා. මිනිස්සෙක් වීම පිණිස හේතු වෙන ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා නැතුව ඉද්දී මිනිස්සෙක් වෙනවද? ආන්නේ විදිහේ මනුෂ්‍යත්වයේ පිණිස හේතු වෙන ක්ලේශයන් ආශ්‍රවයන් මං මුළුමනින්ම ප්‍රහාණය කළා මුළුමනින්ම සිඳලා දැම්මා. තාලාවත්තු කතා කරටිය කැඩුණු තල් ගහක් වගේ කළා. නැවත උපදින්නේ නැවත දලු දාන්නේ තල් ගහක පොල් ගහක කරටිය කැඩුණාම අභාවයටපත් කළා නැවත නූපදින ස්වභාවයටපත් කළා. බුදුරජාන් වහන්සේ සියලු ආශ්‍රවයන්ගෙන් මිදුන විදිය ඒ විදිහට පැහැදිලි කරා. ඒ බ්‍රාහ්මණයාට දැනුම වැඩි. විෂය තේරෙනවා. ඒ නිසා ගැඹුරින් පැහැදිලි කළා. අද ආශ්‍රවයන් කියද්දි සාමාන්‍ය මිනිස්සයා දන්නේ නැහැ. අපිට ආශ්‍රව වෙනම ඉගෙන ගන්න වෙනවා. තල් ගහක කරටිය කැඩනවා වගේ කියද්දි සමහර පළාත්වල තල් ගහ හඳුරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ කාලේ ඒ මිනිස්යන්ට තේරෙන විදිහේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්තා දේව මනුස්සාන දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති පුරුෂයන් දමනය කරන අනුත්තර මාර්ගෝපදේශකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දමනය කරන උත්තමයන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දන්නවා ද්‍රෝණ බ්‍රාහ්මණයට තේරෙන විදිය. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා ඊට පස්සේ දැන් අර රුක් මූල සෙවණේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ද්‍රෝණ බ්‍රාහ්මණයා ඉදිරියේ ඉන්නවා. ශිෂ්‍ය පිරිස ටිකක් මෑත් වෙන්නේ නැති. සේයතහපි බ්‍රාහ්මණ උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා බ්‍රාහ්මණය ඒක මේ වගේ මහනෙල් මලක් වේවා රත් පියුමක් වේවා සුදු පියුමක් වේවා හෙළ පියුමක් උදකේ ජාතං උදකේ සංවඩ්ඩං උදකං අච්චුග්ගම්ම ඨාති අනුපලිත්තං උදකේන ජලයේම ඉපදිලා ජලයේම හටගෙන ජලයේම වැඩිලා ජලයෙන් උඩට මතුව ජලය හා නොතැවරී පවතිනවා. අන්න ඒ වගේ ඒව මේවකෝ අහං බ්‍රහ්මන ලෝකේ ජාතෝ අන්න ඒ වගේ බ්‍රහ්මනේ මම මේ ලෝකයේ අතර ඉපදුනේ. ලෝකේ ඉපදී ලෝකයේ අතර වැඩි ලෝකං අභිභූය විහරාමි ලෝකේ මැඩ පවත්වා වාසය කරමි අනුපලිත්තෝ ලෝකේන ලෝකේ හා නොතැවරි. නෙළුමක් වගේ පියුමක් වගේ මහනෙල් මලක් වගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. ඒ මඩ ගොඩේම හැදිලා මඩ ගොඩේම වතුර ගොඩේම හැදිලා වැඩිලා ඒ වතුරෙන් උඩට මතුවෙලා මඩේ වතුරේ නොගෑවි ලෝකේ සුවඳවත් කරනවා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් මඩින් වැහිච්ච මේ කෙලෙස් භරිත සත්වය අතරම ඉපදිලා සත්වය අතරම හැදී වැඩිලා ඒ සත්වයන්ගේ කෙලෙස් සහිත සිත් සතන් වලින් කිලිටු වෙමින් ඉන්න සත්වයන් අතර ඒ කිලිටි බව සම්පූර්ණයෙන් සෝදා හැරලා නැවත කිලිටි නොවන ස්වභාවයට පත් වෙලා ලෝකෙන් ඉහළට මතු වුණා. ලෝකෙම සුවඳවත් කරනවා. ලෝකයටම වඩා ශ්‍රේෂ්ඨ වැඩ ඉන්නවා. ලෝකේ හා නොතැවරී වැඩ ඉන්නවා. බුද්ධෝති මං බ්‍රහ්මන දාරේ හීති. බ්‍රහ්මණය මා ගැන දරා ගන්නට බුද්ධ කියලා. ඔන්න බුද්ධ කියන වචනේ තවත් අර්ථකථනයක් බුදුමුවින් වදාළ. බුද්ධෝති මං බ්‍රහ්මන දාරේ හීති. බ්‍රහ්මණය මා බුද්ධ ලෙස දරා ගන්න. බුද්ධ ලෙස හඳුනා ගන්න.
එහෙනම් බුද්ධ කියන්නේ කෙලෙස් සහිත ලෝකේ ඉපදිලා කෙලෙස් සහිත ලෝකේ හැදී වැඩිලා කෙලෙස් සහිත ලෝකයෙන් උඩට මතුවලා කෙලෙස් සමග නොතැවරී ඉන්න ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ අර්ථය කැටිකොට වදාලා යේන දේවූපපත්‍යස්ස ගන්ධබ්බෝවා විහංගමෝ යක්ඛත්තං ඒන ගච්ඡේයං මනුස්සත්තංච අබ්බජේ තේ මයිහං ආසවා කීනා විද්ධස්තා විනලී කතා. හරිම ලස්සන අර්ථයක් තියෙන්නේ. දේව ලෝකේ ඉපදීම පිණිස හේතු වෙන දෙවියෙක් වීම පිණිස හේතු වෙන යම් ආශ්‍රවයන් තියෙනවද? ගාන්ධර්වයෙක් වීම පිණිස වේවා. ආකාශතර විහංගමා කියන්නේ අහසේ හැසිරෙන ගාන්ධර්වයෙක් වීම පිණිස හේතු වෙන වේවා. යක්ඛත්තං ඒන ගච්ඡේයං යක්ෂාත්මයකට යෑම පිණිස වේවා. මනුස්සත්තංච මනුෂාත්මයකට යෑම පිණිස හේතු වෙන වේවා. යම් කිසි ආශ්‍රවයෝ පවතිද්ද ඒ ආශ්‍රවයෝ ප්‍රහීන කළා. විද්ධස්තා විද්වංසනය කළා. විනලී කතා නල රහිත බවට බැඳීම් රහිත බවට පත් කළා. පුණ්ඩරීකං යථා වග්ගෝ අපි ඒ ගාථාව අහලා තියෙනවා. පුණ්ඩරීකං යථා වග්ගෝ තෝයේන නූපලිප්පති නූපලිත්තොම් හි ලෝකේන තස්මා බුද්ධොස්මි බ්‍රහ්මනාති. බුදුරජාණන් වහන්සේ වදාලා පුණ්ඩරීකං යථා වග්ගෝ වග්ගු කියන්නේ සිත් කළු. යම් විදිහකින් සිත් කළු හෙළපියුමක් සුදු නෙළුමක් තෝයේන නූපලිප්පති වතුරේ දියේ නොගැලේද නූපලිත්තොම්හි ලෝකේන ලෝකයා විසින් මා තැවරෙන්නේ නැහැ. ලෝකයා වෙත මා තැවරෙන්නේ නැහැ. තස්මා බුද්ධුස්මි බ්‍රහ්මනාති. එනිසා බ්‍රහ්මණය මම බුද්ධ වෙමි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බලන බුදුරජාණන් වහන්සේගේ නොතැවරෙන බව. මේ තණ්හාව කියන වචනේ තියෙනවා ඇලි ඇලි ඒ සමගම ගැලි ගැලි යනවා. තණ්හා විසත්තිකා. හරියට මේ වැලක් කෙතෙනවා වගේ නැවත නැවත ඒ කරාම ඇදී යනවා. අපි කොච්චර ඇහින් රූප දැක්කත් කොච්චර කනින් ශබ්ද ඇහුවත් කොච්චර නාසයෙන් ගඳ සුවඳ වින්දත් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඌනයි මදිකමක් තියෙනවා. දවසේම බලන්න කොච්චර ලස්සන රූප දැක්කත් මේ ඇහින්. දැන් ජංගම දුරකථනයක් අතේ තියෙන නිසා හැමෝම බලනවා එනේන දේවල් බලනවා ලස්සන දේවල් බලනවා කොච්චර බැලුවත් ඇති වෙන්නේ ඇස් දෙකට. අර ආලෝකයේ දිහා බලන් ඉඳලා ඇස් රිදෙනවට පැත්තකින් තිබ්බට හිතට මදි. උදේ මම ලස්සන රූප ගොඩක් බැලුවනේ දැන් ඇති කියලා කවුරුත් හිතන්නේ. ඒ තරමටම අතෘප්තිමත් හිස් බවක් තියෙනවා. අපි 16 වගේ. කෙලෙස් සහිත අය 16 වගේ. 16 කරන්නේ ස්වාමියා කියන දේ. 16ට විවේකයක් ගන්න බෑ. ස්වාමියා ගහන පදයට නටන්න ඕනේ. අපි තණ්හාව ගහන පදයට නටනවා. ආසාව කියන දේ කරනවා. දැන් අහරි ඵලයන් දැන් මෙහි ඵලයන්. ගෙදර ඉන්නකොට කියනවා දැන් ඵලයන් කඩේට ගිහිල්ලා මොනවා හරි කාපන් දාඩිය දාගෙන පයින් බයිසිකලේ ගත්ත කැඩිලා පයින් හරි ගිහිල්ලා කනවා. ආසාව කියන දේ කරනවා. තණ්හාවට දාසකම් කරනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. බුදුරජාණන් වහන්සේ තණ්හාව මුලින්ම සිඳලා දැම්මා. බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් නොයලීම අපිට වචනයෙන් විග්‍රහ කරන්න බෑ. බුද්ධෝපි බුද්ධස්ස බණේය වන්නම්. බුදුරජාණන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කිව්වත් කල්පයක් පුරාවට ගුණ කිව්වත් කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ වෙන දෙයක් නොකිය බුදු ගුණම කිව්වත් ඒ බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ. ඒ තරමටම බුදු ගුණ අනන්තයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ අසිරිමත්. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙව් මිනිසුන් බුදුරජාණන් වහන්සේගේ ඒ සිරිපතුල් අභියස දමනය වුණේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ
සැබෑවටම බුදු ගුණ තිබ්බ හින්දා අපි මේ බුදු ගුණයෙන් සිත් සැනසේවා කියන මේ දහම් වැඩසටහනෙන් අහන්නේ බුදු ගුණ. ඔබ මීට කලින් අහන්න නැති අපේ පින්වත් සද්ධා සීල ස්වාමීන් වහන්සේ දේශනා මාලාවක් කරා. සම්බුදු සරණ නමින් කොච්චර බුදු ගුණ වර්ණනා කළාද? පැය ගණන්, දවස් ගණන් එක දිගට බුදු ගුණ පිළිබඳ දිනපතා ශ්‍රවණය කළත් බුදු ගුණ ඉවර වුණේ නැහැ. අපේ ගුරු දේවයන් වහන්සේත් මේ අවුරුදු 21ක් තුල මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරයේදී වැඩිපුරම කියලා තියෙන බුදු ගුණ. බුදුරජාණන් වහන්සේ මේ කරුණිනුත් අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක ආදී වශයෙන් ඒත් බුදු ගුණ අවසන් වෙන්නේ. මේ ළඟදී ඔබ කියවපු ආචාර්ය මනුස්සෝ පොත්හන්සේගෙත් තියෙන්නෙම බුදු ගුණනේ පිටුවක් පාසා. ඒත් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ තරම් අසිරිමත්. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බව අපිට මෙපමණයි කියලා කියන්න බැරි නිසාමයි අපි මේ එක පිටුවක් පාසා පෙරළමින් ඒ බුදු ගුණ හොයන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ කොහොමද? අනුබුද්ධ සූත්‍රය ගැන සඳහන් වෙනවා. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වජ්ජි ජනපදයේ භණ්ඩ කියන ග්‍රාමයේ හිටියේ. භික්ෂුන් වහන්සේලා අමතලා භාග්‍යතුන් වහන්සේ වදාලා චතුන්නං භික්ඛවේ ධම්මානං අනනුබෝධා අප්පටිවේදා ඒවමිදං දීඝමද්ධානං සංධාවිතං සංසාරිතං මමංචේව තුම්හා කංච. මහණෙනි, ධර්මයෝ 4ක් අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේධ නොකළ නිසා මේ විදිහට දීර්ඝ කාලයක් සංසාරයේ සැරිසරමින් ඇවිදිමින් මමත් ඔබත් පැමිණියා. මොනවද ඒ කරුණු 4? අරියස්ස භික්කවේ සීලස්ස අනනුබෝධා පටිවේදා. මහණෙනි, ආර්ය වූ සීලය අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේධ නොකළ නිසා මේ තරම් දීර්ඝ සසර ගමනක අපි සැරිසරාගෙන ආවා. මමත් ඔබත් සැරිසරාගෙන ආවා. බලන්න, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඉතිහාසය ගැන කියන අපූර්ව. සාමාන්‍යයෙන් ශාස්ත්‍රවරුන්ගේ චරිත කතා ගත්තාම ඔවුන් හරි පරිපූර්ණයි. පටන් ගත්ත තැන ඉඳලා ඔවුන්ගේ අඩුවක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල ප්‍රතිපදාවකින්, අනුපිළිවෙල ශික්ෂාවකින් බෝසත් අවදියේ ඉඳලා පියෙන් පිය ගුණධර්ම පුරුදු කරන් ඇවිල්ලායි සම්බුද්ධත්වයට පත් උනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මමත් මේ සසර ගමන ඉපදෙමින් මැරෙමින් සැරිසරා ආවේ ආර්ය වූ සීලය අවබෝධ නොකර නිසායි. ඔබත් එහෙමයි. අරියස්ස භික්කවේ සමාධිස්සානනුබෝධා පටිවේදා. ආර්ය වූ සමාධිය අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේධ නොකළ නිසා මේ තරම් දීර්ඝ වූ අධාන වූ සංසාර ගමනක සැරිසරාගෙන ආවා, දුවගෙන ආවා මමත් ඔබත්. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේධ නොකළ නිසා, ප්‍රතිවේධ කියන්නේ සාක්ෂාත් කළ අධ්‍යක්ෂපු නැති නිසා දීර්ඝ වූ සසර ගමනේ සැරිසරාගෙන ආවා ඔබත් මමත්. ආර්ය වූ විමුක්තිය අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේධ නොකළ නිසා ඔබත් මමත් දීර්ඝ වූ සසරේ සැරිසරාගෙන ආවා. තෛදං භික්ඛවේ අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං. මහණෙනි, ඒ ආර්ය වූ සීලය දැන් අවබෝධ කළා, ප්‍රතිවේධ කළා. අරියෝ සමාධි අනුබුද්ධෝ පටිවිද්ධෝ. ආර්ය වූ සමාධිය අවබෝධ කළා, ප්‍රතිවේධ කළා. අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්දා. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ කළා, ප්‍රතිවේධ කළා. අරියා විමුක්තිය අනුබුද්ධා පටිවිද්දා. ආර්ය වූ විමුක්තිය. සීලය කියන්නේ කය වචනේ සංවර බව. එතකොට කය වචනේ ආර්ය විදියට සංවර කරගත්තා. නිකං ලාභ සත්කාරයක් බලාගෙන, සුගතියක් බලාගෙන, සැපයක් බලාගෙන සංවර කරගත්තා නෙමෙයි. විමුක්තිය පිණිස සංවර කරගත්තා. ශ්‍රේෂ්ඨ විදියට සංවර කරගත්තා. ආර්යයන් ප්‍රශංසා කරන විදියට සංවර කරගත්තා. සමාධියත් එහෙමයි. ධ්‍යාන 4
අෂ්ට සමාපatti පරිපූර්ණ කරගත්තා. බුදුරජාණන් වහන්සේට සමාධිය පිළිබඳව පරිපූර්ණ කරගන්න තව පියවරක්වත් තිබ්බේ නැහැ. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ කරගත්ත, ප්‍රතිවේධ කරගත්තා. රහතන් වහන්සේලා සීලය පරිපූර්ණ කරනවා, සමාධිය ප්‍රඥාව අවබෝධ කරනවා, ප්‍රතිවේධ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මට්ටමට නොවේ. විමුක්තිය පිණිස හේතු වෙන මට්ටමට, නිවන් මඟ දියුණු කරන්නට හේතු වෙන මට්ටමට ආර්ය වූ විමුක්තිය අනුබුද්ධා පටිවිදාර්ය වූ විමුක්තියත් අවබෝධ කළා, ප්‍රතිවේධ කළා. උච්චින්නා භවතණ්හා, භවතණ්හාව සිඳලා දැම්මා. කීනා භව නෙත්ති, භව රැහෙන සිඳලා දැම්මා, ක්ෂය කළා. නත්තිදානි පුනః භවෝති, නැවත ඉපදීමක් නැහැ. දැන් වූ කලී පුනර්භවයක් නැත. බුදුරජාණන් වහන්සේ වදාළා. නැවත භවයක් සකස් වෙන්නේ නැහැ. භවය නැති කල් ඉපදීම නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ වදාළ සුගතයන් වහන්සේ යලි මෙයත් වදාලා. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන අසස්සිනා. සීලයත් සමාධියත් ප්‍රඥාවත් විමුක්තියත්, ඒ අනුත්තර වූ සීල සමාධි ප්‍රඥා විමුක්තිය අවබෝධ කළා. මේ ධර්මයන් යසස්වී වූ පැතිරුණු කිත් ගොස ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛුණං. මෙසේ බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන, ඒ අවබෝධ කරගත් ධර්මය භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. දුක්ඛසන්ත කරෝ සත්තා චක්ඛුමා පරිනිබ්බුතෝති. සදහම් ඇස් ඇති ඒ ශාස්ත්‍රූන් වහන්සේ දුක කෙලවර කොට පිරිනිවනට වැඩියා. පිරිනිවන් පාවදාලා. කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපිට හිත පහදවා ගන්නට පුළුවනි මේ බණ පද අහද්දී පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ඒ නිකලෙස් බව, ඒ පරම පවිත්‍ර බව, ඒ පරම පාරිශුද්ධ බව වෙන කිසිම කෙනෙකුට, කිසිම පුද්ගලයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, කිසිම දෙවියෙකුට ලබන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාට මහණෙනි, මමත් නිදහස් වුණා, ඔබත් නිදහස් වුණා තෘෂ්ණාවෙන්. මොකද්ද වෙනස? එතකොට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, භගවන් මූලකානෝ බන්තේ ධම්මා, භගවන් නිත්තිකා, භගවන් පටිසරණා. භාග්‍යතුන් වහන්සේම තමයි අපේ ශාස්ත්‍රූන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන, භාග්‍යතුන් වහන්සේ නායක කරගෙන, පිළිසරණ කරගෙන තිබෙන්නේ. මෙහි අර්ථය භාග්‍යතුන් වහන්සේටම වැටහෙනසේක්වා සුගතයන් වහන්සේගෙන් අහලා අපි දරා ගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා අපි දෙගොල්ලම විමුක්තියටපත් වුණා. නමුත් මේ මුලින්ම අවබෝධ කරේ තථාගතයන් වහන්සේ. ඒ පෙර නොවූ විරෝ ධර්මය අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා, නූපන් නිවන් මඟ ඉපදෙව්වා. අනක්ඛහතස්ස මග්ගස්ස අක්ඛහතා, නොපැවසූ නිවන් මඟ පැවසුවා. මග්ගඤ්ඤු මග්ග විදු මග්ග කෝවිදෝ, මාර්ගය අවබෝධ කළා, මාර්ගය දැනගත්තා, මාර්ගයට දක්ෂ වුණා, මාර්ගය අවබෝධ කළා, මාර්ගයට දක්ෂ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය අනුගමනය කරලා, ඒ තේරුම්ගෙන පිළිපැදලා තමයි භික්ෂුන් වහන්සේලා ඒ අනුව විමුක්තියටපත් උනේ. ඒ නිසා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නිතරම වන්දනා කරනවා. අර සුඛිනෝ වත අරහන්තෝ ගාථාවල තියෙන රහතන් වහන්සේලාගේ ස්වභාවය විස්තර කරලා, ඒ රහතන් වහන්සේලා සිංහනාද කරනවා, නදන්තිතේ සීහනාදා බුද්ධහා ලෝකේ අනුත්තරාති. බුදුවරු ලෝකේ අනුත්තරයි කියලා ඒ රහතන් වහන්සේලා සිංහනාද කරනවා. බුදුවරයන් වහන්සේලා ලෝකේ අනුත්තර වන්නාහ කියලා සිංහනාද කරන රහතන් වහන්සේලා. අද මේ බොරු රහතුන් බුදුරජාණන් වහන්සේට ගරහනවා. සැබෑ රහතුන්ගේ සිංහනාදය බුදුරජාණන් වහන්සේගේ ගුණ කීමයි. තමා ගැනම ඉස්මතු කරමින් හොවා දැක්වීමක් නොවේ.
ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගැන අපි අහ ශ්‍රවණය කරමින් නැවත නැවතත් මතුමත්තේ ප්‍රනීත විදිහට බුදුගුණම අහලා බුදුගුණ ගැනම සිත පහදවා ගත්තොත් අපිටත් අපේ පරම්පරාවේ පුරාණ ආචාර්යවරු බුදුගුණ වර්ණනා කළේ තමන් වහන්සේලාටත් ඒ බුදුරජාණන් වහන්සේ ගැන තවත් ශ්‍රද්ධාව පිහිටවා ගන්න තවත් ලෝක සත්වයන්ට පිහිට පිණිස. අපිටත් මේ බුදුගුණ අහලා අපි බුදුගුණ හිතමින් බුදුගුණ මතකයේ දරාගෙන ඒ බුදුගුණම අනිත් අයටත් කියලා දෙමින් මේ වෙසක් මාසෙ ගත කරන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේට අමතක නොවන පින්බර වෙසක් සමයක් වෙනවා. මේ අතුරු ආන්තරාවන් රෝග පීඩා වසංගත පීඩා තියෙන මේ කාලේ අපි ජීවිතයේ අනිත්‍ය ගැන හිතමින් අනාත්ම ස්වභාවය ගැන හිතමින් බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛාර සත්‍ය ආදී හිතමින් අපි අප්‍රමාදී වෙන්නට ඕනේ. ඒ නිසා අපි හැම දිනම අදිෂ්ඨාන කරගමු මේ පින්බර වෙසක් සමයේදී අපේ පරම පූජනීය ශාස්ත්‍රූන් වහන්සේගේ අනන්ත බුදුගුණ හිතමින් බුදුරජාණන් වහන්සේවම නැවත නැවතත් මනසිනුත් වචනේනුත් කයිනුත් වන්දනා කරමිනුත් අපි නැවත නැවතත් බුදුරජාණන් වහන්සේවම සරණ යමු. බුදුරජාණන් වහන්සේගේ පිහිටට සෙවණටම අපි ලං වෙමු. ඒ අනුත්තර සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දින බුදුගුණයෙන් සිස්සන සේවා විසක් විශේෂ සදහම් දෙසුම සඳහා විකාශන දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ පින්වතුන් පිරිසක්. මේ විදිහට රැස් කරගත් සියලු ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලබත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසේවා ධර්මාබෝධයට හේතු වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අනන්ත සසර පුරා පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති හිතවතුන්ට මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් ඇතුළේ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම බුද්ධ ශාසනයම අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ලක්දිව පුරා සිටින ඒ රෝගීව සිටින සියලු දෙනාට වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. මහමෙවුනා වාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් සිඩ්නි අසපුවට සම්බන්ධ සියලු දායක කාරකාදී පින්වතුන්ටත් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දිනාටත් මේ පුණ්‍යානුභාවයක ලෙස පිහිටත්වා. තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය සෝසය අවබෝධ කරගන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සබ්බේ පිපානිනෝ. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.